සුබ උදෑසනක් ඔබ සියලු දෙනාට ඔබ යේසුස් වහන්සේගේ අනගේ නාමයෙන් මේ ලස්සන උදෑසන පිළිගන්න. අපි අද දවසේදී දෙවියන් වහන්සේට ස්තුති කරනවා අපට මේ ආකාර සම්බන්ධ වෙන්න උන්වහන්සේ දී තිබෙන කරුණාව ගැන. අපි මේ මොහොතේ දෙවියන් වහන්සේගේ වචනය කියවලා අපි ගීතාවලි 121කට පෙරළලා අපි දෙවියන් වහන්සේගේ වචනය කියවමු. කියවලා අපි දේව මෙහෙ බාර කරමු ස්වාමින් වහන්සේටම. හාලෙලූයා. හොඳයි ඔබ මහා සමග පෙරළ ගත්තනම් අපි 121 වෙනි ගීතාවලියට පෙරළලා අපි කියවමු. ස්වාමින් වහන්සේ ඊශ්‍රායල්ගේ ආරක්ෂකයා නොය. කඳු දෙසට මගේ ඇස් ඔසවන්නේමි. මට උපකාර පැමිණෙන්නේ කොතනින්ද? මට උපකාර පැමිණෙන්නේ අහස පොළව මැව් ස්වාමින්ගෙන්මය. උන්වහන්සේ නුඹේ පය සෙලවෙන්ට නොදෙනසේක. නුඹ ආරක්ෂා කරන තැනැන් වහන්සේ නොනිදනසේක. බලව ඊශ්‍රායල් ආරක්ෂා කරන තැනැන් වහන්සේට නිදිබරවීමක්වත් නිදා ගැනීමක්වත් නැත්තේය. ස්වාමින් වහන්සේ නුඹ ආරක්ෂා කරන තැනැන් වහන්සේය. ස්වාමින් වහන්සේගේ දකුණතින් නුඹට සෙවණය. දවාලේ ඉරවත් රාත්‍රියේ සඳවත් නුඹට පහර නොදෙන්නේය. ස්වාමින් වහන්සේ සියලු නපුරෙන් නුඹ ආරක්ෂා කරනසේක. නුඹේ ප්‍රාණය ආරක්ෂා කරනසේක. දැන් පටන් සදා කාලෙටම ස්වාමින් වහන්සේ නුඹේ යාම ඊම ආරක්ෂා කරනසේක. හාලෙලූයා. ප්‍රශංසා වේවා. ජීවමාන ධර්මිෂ්ඨ දෙවි ස්වාමින් වහන්සේ අපි සැබවින්ම ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේ අපේ දෙවියන් වහන්සේ නිසා. ඒ වගේම අපි ඔබගේ දරුවෝ නිසා. ඔබගේ දරුවන්ට ආරක්ෂාව දෙන්නට ස්වාමිනී අද අපේ ලෞකික දෙමව්පියන් කොතරම් ස්වාමිනී වෑයමක් උත්සාහයක් දරනවද? එනමුත් ඔවුන්ට එය සීමිත ලෙස දෙන්න පුළුවන්කම තිබෙනවා. නමුත් ස්වාමිනී අසීමිත සුරක්ෂිතභාවය තිබෙන්නේ ඔබ වහන්සේ තුල නිසා අපි ඔබ වහන්සේට මේ ලස්සන උදෑසන ස්තුති කරනවා. මන්ද අපේ දෙවියන් වහන්සේ දවාලේ ඉරවත් රාත්‍රියේ සඳවත් ඉරමුදුන් වේලේ පාලු කරන විනාශයවත් අපගේ ජීවිතයට ලං වෙන්න ඉඩ නොදෙන්නා වූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ස්වාමිනී නොනිදා ඔබගේ වචනය කියන පරිද්දෙන්ම ඔබට නිදිබර වීමක්වත් නිදා ගැනීමක්වත් නැත්තේ කියලා ඔබගේ වචනය කියනවා. ඒ වචනය තබන්ට විශ්වාසවන්ත වූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ බැවින් අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. අපේ පය ගලක නොවදින පිණිස අපව උස්සුලාගෙන අපව නොනිදා රැකගන්නා වූ දෙවියන් වහන්සේ ඔබ නිසා ස්තුති කරනවා. යේසුනි අපි අද මේ දේව මෙහෙ ඔබගේ දෑතට බාර කරනවා. ස්වාමිනී අපි මේ දේව මෙහෙ ඔබගේ දෑතට බාර කරන අතර මේ යාඥාවට අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙන හැම ජීවිතයක්ම කුඩා වැඩිහිටි මහලු හැම ජීවිතයක්ම සුරක්ෂිතව තබන්ට විශ්වාසවන්ත වූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ බැවින් ශුද්ධාත්ම දෙවිඳුනි ඔබ වහන්සේ ඔවුන්ගේ ආත්ම ශක්තිය ඔවුන්ගේ ආත්මය ප්‍රාණය ශරීරය ඔබ වහන්සේ තුල ස්වාමිනී පවත්වාගෙන යන්නට ස්වාමිනී ඔබ වහන්සේ උන්ට කරුණාව දුන මැනව මේ ලස්සන උදෑසනදී අපි ඔබගේ ඇන ගැසූ දෑතට බාර කරමින් මේ වචනය ජීවමාන ලෙස ඔබගේ දරුවන්ගේ ජීවිත මත ක්‍රියා කරන්නට කියා ඉල්ලා සිටිමින් ඔබගේම ඇන ගැසූ දෑතට අපි බාර වෙන්නේ කැප වෙන්නේ යේසුස් වහන්සේගේ අතිඋතුම් වූ ශුද්ධ වූ බලවත් නාමයෙන්ය. ආමේන්. ආමේන්. සුබ දෑසනක් යේසුස් වහන්සේගේ නාමයෙන් අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු නමස්කාර කරමු මේ උදෑසන. ආමේන්. හලෙලූයා. උන්වහන්සේ යහපත් දෙවියන් වහන්සේට අපි ගායනා කරමු. යහපත් ස්වාමී. The Lord is good. The Lord has always been good and he'll always be good. So let's just sing to him, for the Lord is good. Amen. ස්තුති දෙමින් ලං වෙමු
Punamin prashansa Priti ene abimukhaye Balavantayai pavasamine name Pasasamuhimi nalanaden Vayamin vinavin Hetum gesialumavilla Pasasum nangvamin Gayamin muluhadin Yahapat swami Yahapat swami Yahapat swami Etum karunava pavati sadakal Oh Yahapat swami Yahapat swami Yahapat swami Etum karunava pavati sadakal oh. Yahapat swami Etum karunava pavati sadakal Amen. Oh Lord, take karunava sadakal and sadakal kimu Stuti demin langvemu Punamin prashansa Priti ene abimukhaye Balavantayai pavasamine name Pasasamuhimi nalanaden Vayamin vinavin Etum gesialumavilla Pasasum nangvamin Gayamin muluhadin Yahapat swami Yahapat swami Yahapat swami Etum karunava pavati sadakal Oh kiemu Yahapat swami Yahapat swami Yahapat swami Etum karunava pavati sadakal oh. Yahapat swami Etum karunava pavati sadakal oh. Yahapat swami Etum karunava pavati sadakal Oh prashansa karamu Oh be karunava Oh sadakalin oh yes you need oh Lord your grace you've been so good to us Lord oh through the trials and the storm your grace is forever oh Yahapat swami Etum karunava pavati sadakal oh bakian Yahapat swami Etum karunava pavati sadakal Sing for the Lord is good For the Lord is good For the Lord is good And His mercy endures forever. Or would you lift your hands and sing? For the Lord is good, so good. For the Lord is good. For the Lord is good, and His mercy endures forever. Well, sing it one more time with me. For the Lord is good, so good. For the Lord is good, oh you are Lord. For the Lord is good, and His mercy endures forever. Oh. For the Lord is good, and His mercy endures forever. Oh. Believe with me. For the Lord is good, and His mercy endures forever.
Come on, let's give the Lord a praise offering this morning. He's been good to us. You've been good, Lord. Thank you, Jesus. Madare Obe premaya venuven Samadine Obe hastaye vesemin Himidiri udaye Samanidana vele Gunagayanemi Ma obage Samada Madare Obe premaya venuven Samadine Obe hastaye vesemin Himidiri udaye Samanidana vele Gunagayanemi Ma obage Samada Divya pura obama rakaganimin Divya pura mataya patvuye obay Magana sema susumak venuven Gunagayanemi ma obage samada Kimobehanin Obehanin Gini jalan durin Maragenagiye Oba maha samipayan Oba mapiyavanne Masambadavanne Divigevanne mi Oba gunayen samada Vedato savala Divya pura oba maraka ganimin Yesuni Divya pura mataya patvu ye obay Makana sema susumak venuven Gunagayanemi ma obage samada Obehanin no swami Gini jala durin Maragenagiye Oba maha samipayan Oba mapiyavanne Masambadavanne Divikevanne mi Oba gunayen samada Divya pura oba marakaganimin Divya pura mataya patvu ye obay Makana sema susumak venuven Gunagayanemi ma obage samada Obe ashirvadaya ma veta hamba ende Obe ashirvadaya ma veta hamba ende Ma divi himiyen samakarana Oba hatta puja kale then Obe ashirvadaya ma veta hamba ende Obe ashirvadaya ma veta hamba ende Obe ashirvadaya ma veta hamba ende Ma divi himiyen samakarana Oba hatta puja kale then Obe ashirvadaya
Swamini Kimobe Ashirvade Obe Ashirvade Maveta Hamba Enne Stuti Obe Ashirvade Maveta Hamba Enne Ma Devi Himien Samakarana Oba Hata Puja Kale Then Obe Ashirvade Maveta Hamba Enne Swamini Kesuni Divya Pura Obamara Kagani Min Divya Pura Mataya Padu Ye Obai Magana Sema Susumak Venuven Gunagayan Nemi Ma Obage Samada Divya Pura Divya Pura Obama Rakagani Min Yesune Divya Pura Mata Hapafu Ye Obai Magana Sema Susumak Venu Venu Gunagayan Nemi Ma Obage Samada Gunagayan Nemi Ma Obage Samada Oh Gunagayan Nemi Ma Obage Samada Oh Samada Oh Samada Ma Adore Jesus Oh my time Oh Jesus Oh Amazing grace, how sweet the sound that saved a wretch like me. I once was lost, but now I'm found. Was blind, but now I see. Amen. Sing to that amazing grace. His name is Jesus. It's His grace. Let's sing. 'Twas grace that taught my heart to fear, and grace my fears relieved. How precious did that grace appear the hour I first believed. My chains are gone, I've been set free. My God, my Savior has ransomed me. And like a flood, His mercy reigns, unending love, amazing grace. Kim Karuna, Karuna Daya Pudumai Obage Mavan Nadamik Galavu Nativi Sitima Navatat Sewa Mage Pemwat Devidu Saranak Sewa Bodu Vinda
Melovi tanivi henua Obama Canava Turule Sangava Ginayai Satutin Samada Ma Bandum Vali Nida Hasbua Ma Gedevidun Ma Galabua Gangulak Lesi Mahade Galana No me in a preme Oba my Samada Oba my Swami Kimu mage pa pakili Mage pa pakili Fatunu vitadi Obama osavai samide semada diviye vesena mohote Davidun Obamai netine ma bandum vali nida haspua ma ke Davidun ma galambuva gagulak lesin ma de galana no mi era preme Oba mai samide ma bandum balin nida hasbua ma ke Davidun ma galambuva gagulak lesin ma de galana no mi era preme Oba mai samide kim natvarak ma bandum balin only the hasbuva ma ke Davidun ma galambuva gagulak lesin ma de galana no mi era preme Oba mai samide no mi era preme Oba mai samide no mi era preme Oba mai samide Oba mai oh swamini Oba mai he preme oh no mi era preme swamini Oba namadinemi Oba osavanemi Amen amen oh yes හොඳයි අපේ ස්වාමින් වහන්සේගේ මේසයට මේ ඉරිදා උදෑසන ළඟාවෙමු. අපි ස්වාමින් වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්න කියලා අපට අණ කරලා තියෙනවා. සුදෝ පාවුල්තුමා පළවෙනි කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදය මේ විදිහට සඳහන් කරනවා. මක් නිසාද මම නුඹලාට බාර දුන් දේ ස්වාමින් වහන්සේගෙන් ලැබිමි. එනම් ස්වාමි වූ යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන ස්තුතිකොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරය මා සිහි කිරීම පිණිස මෙය කරන්නයි කීසේක. අපට මොනවද කිව්වේ? සිහි කරන පිණිස මෙය සිදු කරන්න. අපි
ස්වල්ප මොහොතක් යේසුස් වහන්සේව සිහි කරමු. අප වෙනුවෙන් කුරුසියේ මත මැරුණු ඒ ගෙත්සමනී උයනේ රාත්‍රයේ සිට මරණය දක්වා අප වෙනුවෙන් දැරූ දුක, වෙහෙස, දහඩිය, මහන්සිය ගැන අපි උන්වහන්සේට ස්වල්ප මොහොතක් ස්තුති කරමු. පියාණනි ස්තුති, ඔබගේ පුත්‍ර වූ යේසුස් වහන්සේ අප වෙනුවෙන් දැරූ දුක, දැරූ වේදනාව, උසුලාගත් අපේ පව් ගැන අපි ස්තුති ප්‍රශංසා කරමින් උන්වහන්සේව සිහි කරනවා ස්වාමිනි. උන්වහන්සේම රොටි රැගෙන ස්තුති කොට කඩා මෙය නුඹලා උදෙසා දෙන්නව මාගේ ශරීරය වදාළස්සේක. අපි ස්වාමිනි මෙය රැගෙන අනුභව කරන අතර අප එක එක්කෙනාට ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් එකට අනුභව කරමු. එලෙසම රාත්‍රි කෑමෙන් පසු කුසලානත්දී මේ කුසලාන මාගේ ලෙයින් පිහිටුවන අලුත් ගිවිසුමය. යම් පමණ වර නුඹලා මෙහින් බොන්නහුද එපමණ වර මා සිහිකිරීම පිණිස මේක කරන්නයි කීසේක. මක් නිසාද නුඹලා යම් පමණ වරක් මේ රොටි කන්නහුද කුසලානෙන් බොන්නහුද එපමණ වරක් ස්වාමින් වහන්සේ එනතුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහුය. හාලෙලූයා. ස්වාමිනී යේසුනි අප වෙනුවෙන් අපේ ගැලවීම වෙනුවෙන් හෙළුවා වූ සෑම ලේබිදක් ගැනම අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ස්තුතියි මගේ යේසුනි. ස්තුතියි මා වෙනුවෙන්, ලොව වෙනුවෙන් ඔබගේ ලේ හලා අපව පාපයෙන්, සාපයෙන්, රෝගයෙන් ගලවා අපට සදාකාල ජීවනය දුන් ලෙයමය බව අපි ඒත්තු ගනිමින් ඔබ වහන්සේව සිහි කරමින් අපි එකට පානය කරමුව. ආමේන්. ස්වාමිනි අපි ඔබ වහන්සේට ස්තුති කරමු. හාලෙලූයා, හාලෙලූයා, හාලෙලූයා. ශුද්ධාත්මයනනි පුරවන්න අපව. හාලෙලූයා, හාලෙලූයා. ඒ යේසුනි ඔබගේ දේහය අනුභව කිරීමෙන්, ඔබගේ රුධිරය පානය කිරීමෙන් අපි දැන් සදාකාලව ජීවත් වෙන්න යන බව යේසුස් වහන්සේ ප්‍රකාශ කළා සේම එය සිදුවන බව අපට විශ්වාසයි. ඒ වගේම මේ උදෑසන ස්වාමිනී අපෙන් ස්වාමින් වෙන්ව සිටින, රෝගීව සිටින, රෝහල්වල සිටින, වේදනාවෙන් පසුවන අපේ සහෝදර සහෝදරයන් ඇතුළු ස්වාමිනි දුක් විඳින ලෝකේ ජනයාව, ස්වාමිනී ආහාර වේලක් නැතුව දුක් විඳින මිනිසුන්ව, රෝහල්වල පසුවෙන රෝගීන්ව අපේ සිහි කරන අතර අපේ සභාව පවා රෝගීව සිටින අය අපේ සහෝදර සහෝදරයන් සිහි කරමින් යේසුස් වහන්සේගේ නාමයේ බලයෙන් අපි සුවය නිදහස් කර ඔවුන්ට ස්වාමින් වහන්සේ අපි සුවය ගෙන දෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. මෙන්ම ස්වාමින් වහන්සේ අපේ සියලු වෛද්‍ය මහත්වරුන්ටද, ස්වාමින් වහන්සේ සියලු හෙදී සහෝදරයන්ටද, රෝහල්වල සේවය කරන සියලුම සේවිකාවන්වද අපි ඔබගේ දෑතට බාර කරන අතර අපේ රජයද, අපේ ත්‍රිවිධ හමුදාවද, ස්වාමින් වහන්සේ පොලිසියද කරන සේවයද ඔබගේ දෑතට බාර කරමින් මේ කෝවිඩ් වසංගත තත්ත්වය තුරන් වී, දුරු වී, ඉවත් වී යනු කියා අපි ප්‍රකාශ කරනවා යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ඔබගේ දෑතට අපි බාර වෙමුව.
ආමේන්. 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 මේ ලස්සන උදෑසන නැවත මේ ඉරිදා දවසේදී ඔබට දෙවියන් වහන්සේගේ පණිවිඩය ගෙන දීමට උන්වහන්සේ මට ලබා දී තිබෙන මේ අනගී අවස්ථාව ගැන සැබවින්ම දෙවියන් වහන්සේට අපි ස්තුති කළ යුතුයි. නැවතත් මේ පෙන්තකොස්ත මංගල්‍යයේ කාලය නිසා මා කැමති තව දුරටත් සුද්ධාත්මයන් වහන්සේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න දේව වචනය තුලින් යේසුස් වහන්සේ කිව් වදන් තුලින් ඔබව ධෛර්යමත් කරන්නට මා කැමතියි. එනිසා අපි යාඥා කරමින් මේ දේශනය මේ ඉගැන්වීම දෙවියන් වහන්සේගෙන් කරුණාව ඉල්ලමින් අපි උන්වහන්සේගේ දෑතට බාර වෙමු. දයාබර පියාණෙනි, ඔබගේ දාසය විසින් ගෙන එන ලද මේ ශුද්ධාත්මයන්න් වහන්සේ පිළිබඳව ඉගැන්වීමට ආශිර්වාද කරන්න. ස්වාමීන් වහන්සේ ඔහුව කුරුසේ පිටිපස සඟවා ඔබව දකින්නට, ඔබව ඇසෙන්නට සලස්වන්න කියා මා යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිමුව. ආමේන්. ආමේන්. හොඳයි, මා ඔබට කියා දෙන්න තෝරගත්තා අද උදෑසන යේසුස් වහන්සේ විසින්ම තම ගෝලයන්ට උගන්වන ලද වැදගත් පදයක්. ඒ පදය සඳහන් වෙලා තියෙන්නේ ලූක්තුමාගේ සුභාරංචි පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ. ලූක්තුමාගේ සුභාරංචි පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය අපි කියවා අපි ඉගෙන ගමු. ශුද්ධාත්මයන් වහන්සේව අපට ඇයි අවශ්‍ය වන්නේ කියා. පාසර් රෙබෙකා අපට කියවන්න ඒ ලූක්තුමාගේ සුභාරංචි පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය. මෙසේ නපුරු වූ නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දනිව් නම් කොපමණ වැඩියෙන් නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය නොදෙනසේක් දැයි කීසේක. දැන් යේසුස් වහන්සේ අපට පැහැදිලිව කියනවා ඒ ඉල්ලන්නන්ට නොදෙනසේක්ද. ඒ කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ අවශ්‍යතාවය, ශුද්ධාත්මයන් වහන්සේගේ අවශ්‍යතාවය ඔබට දැනෙන්නට ඕන. ඉල්ලන අයට තමයි දෙවි පියාණන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේව දෙන්න ආසා කරන්නේ. ඒකයි යේසුස් වහන්සේ අපට මෙතන සඳහන් කර සිටින්නේ. ඉතින් යේසුස් වහන්සේ තම ගෝලයන්ට පවා කිව්වා යෙරුසලමෙන් අහක් වෙලා යන්න එපා බලය ලබන තුරු. මෙය පියාණන් වහන්සේගේ පොරොන්දුවයි. මෙය අපටයි. නමුත් අද මේ ශුද්ධාත්මයන් වහන්සේට තියෙන අවශ්‍යතාවය බොහෝ දෙනෙකුට තාම වැටහිලා නැහැ. මම විශ්වාස කරනවා අද කිතුණු ජීවිතය බලෙන් තොර වූ බෙලහීන වූ තත්වයකට පත්වෙලා තියෙන්නේ කිතුණුවාට ශුද්ධාත්මයන් වහන්සේගේ අවශ්‍යතාවය තමාට දැනිලා නැති නිසා. දැන් අපි යොහන් 6:63 සඳහන් කරනවා යේසුස් වහන්සේම ජීවත් කරන්නේ ආත්මයානෝය. මාන්සේ කිසි ප්‍රයෝජනයක් නැත. මා නුබලාට කී වචන ආත්මයෙන්ද ජීවනයෙන්ද පිරී තිබේ. දැන් යේසුස් වහන්සේ මේවා ප්‍රකාශ කළේ තම ගෝලයන්ට පෙන්වන්න ආත්මයන්න් වහන්සේව කොතරම් අපට අවශ්‍යද යන්න. ඒ කියන්නේ මාංශයෙන් බොහෝ දේවල් අපට කරන්නට පුළුවන්. නමුත් එහි කිසිම ප්‍රතිඵලයක් නැහැ. මාංශේ කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒක නිසාම තමයි යේසුස් වහන්සේ තම ගෝලයන්ට,
තම ශ්‍රාවකයන්ට කිව්වේ යෙරුසලමෙන් අහක්ව නොගොස් පියාණන් වහන්සේගේ පොරොන්දුව බලා සිටින්ට කියා. ඉතින් මගේ සහෝදරය සහෝදරිය ඔබටයි මටයි අවශ්‍ය වන්නේ දේව වචනයෙන් ඉගෙනගෙන මේ එදා ගෝලයන්ට පමණක් වූ අත්දැකීමක් නොවෙයි. මෙය යේසුස් වහන්සේට පමණක් හිමි වූ අත්දැකීමක් නොවෙයි. මෙය සියලුම මනුෂ්‍යයන්ට අත්දකින්නට පුළුවන් පිරීමක් බව මා ඔබට පවසා සිටින්නට කැමති. පාස රෙබේකා අපට කියවන්න නැවතත් මතක් කරදීමක් වශයෙන් පේදුරුතුමා ක්‍රියා දෙවනි පරිච්ඡේදයේ ඒ 24 වන පදේ සඳහන් කරපු දේ යොහන් මේ ක්‍රියාපොතේ දෙවනි පරිච්ඡේදයේ මේ අපට කියවන්න 17 වෙනි පදේ සමාවෙන 17 වෙනි පදේ සිට කියවන්න මේ පේදුරුතුමා යොහන් මේ ජොෙල් තුමාගෙන් උපටාගෙන තමයි මේ පෙන්තකොස් දවසේ මේක කියන්නේ. කියවන්න පාසර් රෙබේකා. අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි. දැන් පේදුරුතුමාට ස්තුති පාසර් රෙබේකා. පේදුරුතුමා යොෙල් තුමාගෙන් උපටාගෙන මේ කාලවල් අවසාන කාලවල් බව ප්‍රකාශයට පත් කරනකොට ඒ අවුරුදු 2000කට උඩදී පත් කරාම ඔහු පැවසුවේ මේ අවසාන කාලවල් කියලා. නමුත් මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය දැන් වෙනකොට අවුරුදු 2000ක් ගිහිල්ලා ඉවරයි. එහෙමනම් අපි ජීවත් වෙන්නේ අවසාන කාලවල් වල අවසානයේමයි. එහෙමනම් එදා සේම ඒ පෙන්තකොස දවසේ ආත්මයන්ෝ වැගිරුවා සේම මේ අවසාන කාලයේ දෙවියන් වහන්සේ කරන්ට යන්නා වූ මහත් ක්‍රියාවලිය නම් සියලු මිනිස්සුන්ව මාන්සයාව ශුද්ධාත්මයෙන් පුරවන කාලයක් බව මා ඔබට නිර්භීතව ප්‍රකාශ කරන්නට කැමති. මෙය එදා පේදුරුට යේසුස් වහන්සේට ගෝලයන්ට පමණක් හිමි වෙලා සීමා වෙලා තිබුණු අත්දැකීමක් නොවෙයි. ගීරිද මම ඔබට ප්‍රකාශ කළා. ඒ කොර්නීලියස්ගේ ගෙදරට දෙවියන් වහන්සේ පේදුරට කතා කළ කිව්වා යන්න මේ අය සමග යන්න මේ අන්‍ය ජාතීන් වුණාට ඔවුන් සමග යන්න. ඉතින් පේදුරු සහ පේදුරු සමග සිටිය යුදෙව්වරු ඒ කොර්නීලියස්ගේ ගෙදරට ගියා ජොප්පාවට. සමාවෙන්නේ ජොප්පාව ඉඳලා ගියා කොර්නීලියස්ගේ ගෙදරට. ඒ කොර්නීලියස්ගේ ගෙදර ගියේ අපි මේ ගැන කතා කරා. කොර්නීලියස්ගේ ගෙදර කොර්නීලියස් පමණක් නොවේ හිටියේ. කොර්නීලියස්ගේ ගෙදර තව බොහෝ දෙනෙක් ඔහු රැස් කරලා මේ පේදුරු ගෙනෙන්ට යන්නව පණිවිඩය ගැන ඉතාමත්ම උනන්දුවෙන් බලාගෙන සිටියා. පාස රෙබේකා අපිට නැවත මතක් කිරීමක් වශයෙන් ඒ ක්‍රියා 10 වෙනි පරිච්ඡේදයේ 34 වන පදය අපිට කියවන්න මම කියවන්න නවත්තන්න ඕනේ තැන 34 වන පදේ ඉඳලා අපිට කියවන්න අපි මතක් කර දීමක් වශයෙන් ඔබට පෙන්වන්න කැමති මේ පද. එවිට පේත්‍රස් තමාගේ මුඛය හැර කතා කොට සැබවින් දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ උන්වහන්සේ කෙරෙහි බය ඇති ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ උන්වහන්සේට ප්‍රසන්න බව සැබවින්ම මට පෙනේ. රයිට්. අපිට පේනවා පේදුරුතුමා ඇත්තරම පේදුරුතුමා ඒ ගෙදරට ආවහම කොර්නීලියස් බිම වැටිලා පේදුරුට නමස්කාර කරන්න හැවිද්දා. නමස්කාර කළා. පේදුරු කිව්වා නැගිටින්න කොර්නීලියස් නැගිටින්න මමත් ඔබ වගේ සාමාන්‍ය මිනිස්සෙක්.
දෙවියන් වහන්සේට තමයි වඳින්නට අවශ්‍ය. බලන්න පේදුරු වගේ බලවත් මිනිස්සු පවා මිනිස්සුන්ගේ නමස්කාරය පිළිගත්තේ නෑ. නමස්කාරය දෙවියන් වහන්සේට දිය යුතු දෙයක් බව පැහැදිලිව පිළිගත්තා. ඊට පස්සේ පේදුරුතුමා කොර්නීලියස්ට කියනවා, ඒ පවුලේ සියලු දෙනාට කියනවා, මම දැන් දන්නවා දෙවියන් වහන්සේ තරාතිරම් නොබලන දෙවි කෙනෙක් කියලා. මේ ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේ තරාතිරම් බලමින් ආශිර්වාද කරන කෙනෙක් නෙවෙයි. සැබැවින්ම දේව භක්තියෙන්, දේව බියෙන්, ආසාවෙන් උන්වහන්සේව කොයි ජාතියේ මිනිස්සෙක් වුණත් උන්වහන්සේව සොයනවා නම් උන්වහන්සේ ඔවුන්ට පිහිට වෙන්න, ඔවුන්ට ආශිර්වාද කරන්න බලාගෙන. ඉතින් දැන් මේ කොර්නීලියස් විසින් දෙවියන් වහන්සේට කරන ලද සියලු කරුණු කාරණාවල් සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ ඔහුට ආශිර්වාද කරන්න යන්නේ ලෞකික සම්පත් වලින්ද නැතිනම් ආත්මික උතුම්ම සම්පත වන සුද්ධාත්මයෙන්ද කියලා බලමු. මගේ සහෝදරයා සහෝදරිය, මේ යේසුස් වහන්සේගේ ගැන්වීම් හා සම්බන්ධව අපි හදාරනකොට අපිට පෙනී යනවා ඇත්තටම කිතුණු ජීවිතයක් සාර්ථක ලෙස ගත කරන්නට පුළුවන් වෙන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේගේ පිරීමත්, ශුද්ධාත්මයන්න් වහන්සේගේ බලයත් කරන කොටගෙන පමණක් බව මා ඔබට ප්‍රකාශ කළ යුතුයි. මේ මගේ ජීවිතේද මං අත්දැකලා තියෙන දෙයක්. පුදුම අත්දැකීමක්. ඉතින් අපිට පෙනියනවා මේ කොර්නීලියස්ට මේ සුද්ධාත්මයන්න් වහන්සේගේ පූර්ණත්වය කොතරම් දෙවියන් වහන්සේට වැදගත්ද. ඒ ජොප්පාවේ බඩගින්නෙන් හිටපු, යාඥාවෙන් හිටපු පේදුරුව දේව දූතයෝ විසින් ස්වප්නයක් විසින් පොළඹවා ඔහුට යන්න කිව්වා අන්‍ය ජාතික රෝම ජාතියෙක් වන කොර්නීලියස්ගේ ගෙදරට. මොනවා දෙන්නද? අද අපි බොහෝ දෙනෙක් හොයන්නේ ලෞකික දේවල්. අපි දෙවියන් වහන්සේගෙන් ඉල්ලන තරමක් ඉල්ලන්නේ මේ පහව අද තිබී හෙට පහවි යන භෞතික දේවල්. නමුත් දෙවියන් වහන්සේ අපට දෙන්න හදන්නේ උතුම්ම දේවල්. ඒ උතුම්ම දේ තමයි සුද්ධාත්මයano. ඉතින් බලන්න මේ ගෙදරට ඇවිල්ලා පේදුරු යේසුස් වහන්සේ මැරුණු ආකාරය, කුරුසේ පත් වුණු ආකාරය, දෙවියන් වහන්සේ උන්වහන්සේව මලුන්ගෙන් උක්තාන කරපු ආකාරය ඔක්කොම ගැන පවසමින් අනේ මේ කොර්නේලියස් ඇතුළු ඒ පවුලේ සියලු දෙනා සමහර විට අපේ ශ්‍රී ලංකාවේ අය අහගෙන ඉන්න වගේ කට ඇරගෙන අහගෙන ඉන්න ඇති මේ පේදුරුතුමා කියන ඉගැන්වීම දේශනාවට. ඔවුන් කියන ඕනෙම දෙයක් පිළිගන්න යටහත් නිහතමානී මිනිස්සු මේ පවුලේ අය, කොර්නීලියස් ඇතුළු ඒ පවුලේ සියලු. නමුත් දෙවියන් වහන්සේ මොනවද කළේ? 44 වෙනි පදය පාසර් රෙබේක අපට එම 10 වෙනි පරිච්ඡේදයේ 44 වන පදය කියවන්න. පේදුරු මේ උගන්වගෙන යනවා. ඒ යන ගමනේ මේගොල්ලෝ අහගෙන ඉන්නවා, අවධානය 100% අවධානය දෙමින් අහගෙන ඉන්නවා. එවිට මොකද වුණේ? අපි ගීරිතත් මේ ගැන පොඩ්ඩක් කතා කළා. කියවන්න පාසර් රෙබේකා 10 වෙනි පරිච්ඡේදයේ ක්‍රියාපොතේ 44 වන පදය. පේත්‍රස් මේ වචන කතා කරද්දීම වචනේ ඇසූ සියල්ලන් කෙරෙහි ශුද්ධාත්මයන්න් වහන්සේ පහළ වූ සේක. පේත්‍රස් සමග ආවා වූ චර්මච්ඡේදිත ඇදහිලිවන්තයෝ අන්‍ය ජාතීන් කෙරෙහිත් ශුද්ධාත්ම දීමනාව වගුරුවනු ලැබූ බැවින් විස්මිත වූෝය. මක් නිසාද ඔවුන් අන්‍ය භාෂාවලින් කතා කරනවත් දෙවියන් වහන්සේ වර්ණනා කරනවත් ඔවුන්ට ඇසුනේය. එවිට පේත්‍රස් උත්තර දෙමින් අපට ලැබුණාක් මෙන් ශුද්ධාත්මයන්න් වහන්සේ ලැබූ මොවුන් බෞතිස්ම කරනු නොලබන පිණිස වතුර තහනම් කරන්නට කාට පුළුවන් දැයි
කීවේය. right. අපට ලැබුණා සේම. දෙවියන් වහන්සේ තරාතිරම් නොබලන දෙවියන් වහන්සේ කෙනෙක්. යුදෙව්වරුන්ට දුන්නා සේම දැන් අන්‍ය ජාතීන්ටත් උන්වහන්සේ දෙන්න තීරණය කරලා තියෙනවා. මන්ද මේ මනුස්සය අන්‍ය ජාතියෙක් වුණාට ඒ මනුස්සයගේ හදවත නැඹුරු වෙලා තියෙන්නේ ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේට මුළු හදවතින් සේවය කරන්නටයි. මගේ සහෝදරයා සහෝදරිය මේ කොර්නීලියස් කියන මනුස්සයා ඇත්තටම කරලා තිබුණේ යේසුස් වහන්සේගේ ගැන්වීමක් අනුව ජීවත් වීම. පළමුව දේව රාජ්‍යද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න එවිට අන් සියල්ල නුඹට දෙනු ලැබේ කියන පොරොන්දුව මේ මනුස්සයා දන්නේ නැතුවම ක්‍රියාවට දමමින් අත්දකින්න දවසක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මම ඉතාමත්ම කැමති ඔබේ අවධානය යොමු කරන්නට මේ පේදුරු දේශනා කරනවා. දේශනාව ඉතා වැදගත්. ඒ සුද්ධාත්මයෙන් පිරීම ලැබුණේ වචනය ඇසූ සියලු දෙනාට. අපි නිතරම තේරුම් ගන්න ඕනේ ශුද්ධාත්මයනෝ වැඩ කරන්නේ වචනය තුලින්. ඒ පේදුරුගේ දේශනය නැමැති වචනය ඇසූ සියලු දෙනාගේම හදවත් ලෑස්ති වෙලා තිබුණා. මේ ශුද්ධාත්මයණන් වහන්සේගේ පිරීම ලබන්න. කොතරම් වැදගත්ද අපට දේව වචනය. එය ඇසීමෙන් ඇදහිල්ලද දේවචනය ඇසීමෙන්ද පැමිණෙන්නේ කියලා රෝම 10:17 සඳහන් කරනවා. ඉතින් මගේ සහෝදරයා සහෝදරිය බලන්න දැන් මේගොල්ලෝ අන්‍ය භාෂාවෙන් කතා කරන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා පෙනෙන්නට ඇහෙන්නට පටන් ගත්තා. පේදුරුතුමා කියනවා අනිකුත් යුදෙව්වරු කියනවා අපට ලැබුණාසේ මේගොල්ලන්ටත් ලැබිලා තියෙනවානේ. ඒ නිසා මේගොල්ලන්ට අපි ඉතුරු ටිකත් කරලා දෙන්න ඕනේ. වතුරෙන් බෞතිස්ම කරන්න ඕන කියලා ඔවුන්ට පූර්ණත්වය ගෙන දෙනවා. මගේ සහෝදරයා සහෝදරිය මේ තමයි කිතුණු ජීවිතය බලවත් කරන පිරීම සුද්ධාත්මයානෝ. දැන් අපි තව දුරටත් බලමු මේ සුද්ධාත්මයණන් වහන්සේගේ වැදගත්කම. රෝම 8 පරිච්ඡේදය 14 පදය අපට කියවන්න පාසර රෙබේකා. මේ සුද්ධාත්මයානෝ කොතරම් අපට වැදගත්ද? දේව දරුවෝ බවට අපි පත් වෙන්නේ සුද්ධාත්මයණන් වහන්සේ කරුණු කොටගෙනයි. කියවන්න පාසර රෙබේකා රෝම 8 මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයණන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. දෙවියන් වහන්සේගේ පුත්‍රකම අපි ලබන්නේ මේ ශුද්ධාත්මය අනුව ලබනවා විතරක් නෙවෙයි. ඒ සුද්ධාත්මයණන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව අපි ගමන් ගන්නව අය වෙන්න ඕන. හෙබ්‍රේය පොතේ සඳහන් කරන අද සුද්ධාත්මයණන් වහන්සේගේ හඬ ඇසෙනවා නම් සිත දැඩි කරගන්න එපා. ඒ කියන්නේ ඔබ යන්න තීරණය කළා තියෙන මාර්ගයක් ඇති. නමුත් ඒක සුද්ධාත්මයන්ෝ දෙවියන් වහන්සේගේ මාර්ගය නොවෙන්න පුළුවන්. එතකොට දෙවියන් වහන්සේ ඔබට කතා කළා කියනවා නම් මේක නොවේයි මාර්ගය මේකයි මාර්ගය කියලා අන්න ඒ ආත්මයන්න් වහන්සේ විසින් අපව ගෙන යනකොට අපි පුත්‍රයෝ බවට දෙවියන් වහන්සේ විසින් නිර්දේශ කරනවා ප්‍රකාශයට පත් කරනවා. ඉතින් අපි සුද්ධාත්මය තුල යන්න ඕන. සුද්ධාත්මය ලැබුවා පමණක් මදි. සුද්ධාත්මයෙන් විසින් අපව ගෙන යනු ලබන්නෝ වෙන්න ඕනේ. දැන් බලන්න යොහන්තුමා සඳහන් කරනවා යේසුස් වහන්සේ වතුරෙන් බෞතිස්මේ වුණාට පසුව සුද්ධාත්මයන් විසින් වනාන්තරයට ගෙන යනු ලැබුවා. යේසුස් වහන්සේ තමාට ඕනේ විදිහට හැම තැනම යන්න ගියේ නැහැ. සුද්ධාත්මයන් වහන්සේ විසින් තමයි වනාන්තර තැන්වලට උන්වහන්සේව ගෙන ගියේ. ඒ නිසා තමයි යේසුස් වහන්සේ ජයගත්තේ.
යේසුස් වහන්සේ ජයගත්තේ ශුද්ධාත්මයෙන්. බලන්න ඒක තමයි අපි කියෙව්වේ යොහාන් ක්‍රියාපොතේ 10 පරිච්ඡේදයේ 38 වන පදය. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව ශුද්ධාත්මෙන් නාසර යේසුස් වහන්සේව ශුද්ධාත්මෙන්ද බලෙන්ද ආලේප කළසේක. එනිසා යේසුස් වහන්සේ තැන් තැන්වල ගියාම අර සිනගෝගවල පවා හැංගිලා හිටපු හොඳට අර ආත්මික ඇඳුම් ඇඳගෙන හරි භක්තිවන්තව හැංගිලා හිටපු යක්ෂාත්ම කෑ ගහන්න පටන් ගත්තේ සිනගෝග ඇතුලේ. යේසුස් වහන්සේ සැබෑ ශුද්ධාත්මෙන් පිරීලා ගමන් ගත් නිසායි. ව්‍යාජ ආත්ම පැහැදිලිව අඳුන ගන්න පුළුවන් ශුද්ධාත්මයන්න් වහන්සේ තුල ගමන් ගත්තා. මගේ සහෝදරය සහෝදරී, දැන් මේ කොර්නීලියස්ටයි ගෝලයන්ටයි මේ ශුද්ධාත්මයන් වහන්සේ දෙනු ලැබුවාට පසුව ඔවුන්ගේ ජීවිත වෙනස් වුණා. දැන් බය වෙලා හිටපු පේදුරු නිර්භීත වුණා. පලා දිව්වව ගෝලයෝ දැන් එකට හිට ගන්නවා. රෝම යුදෙව් බලවේගවලට එරෙහිව හිටගෙන යේසුස් වහන්සේව නිර්භීතව ප්‍රකාශ කරනවා. ඒ පේදුරුතුමා පෙන්තකොස්තු දවසේදී කරපු එක දේශනාවෙන් 3000ක් සෙනග යේසුස් වහන්සේගේ ගැලවීම පිළිගනු ලැබුවා. නමුත් ඊට පසුව මොකද වුණේ? මොකද වුණේ කියලා අපි බලමු. පාසල් රෙබේක අපට කියවන්න ඒ ක්‍රියාපොතේ දෙවනි පරිච්ඡේදේ ඒ සුද්ධාත්ම වැගිරීමෙන් පසුව ඔවුනට මොකද වුණේ කියලා අපි බලමු දේව වචනය තුල. 42 වෙනි පදයේ සිට කියවන්න අපට. 42 වෙනි ඔන්න බලාගන්න. මේවා අද වෙන්න ඕන. ගොඩක් මිනිස්සු අද සුද්ධාත්මෙන් පිරලා කෑ ගහලා පෙරලිලා ඔවුන් ඒ ඔක්කොම සිදු වුණාට පස්සේ ජීවිතේ සිතේ වෙනසක් ඇති වෙලා තියෙනවා. නියම ශුද්ධාත්මයන්ෝ තමාව පුරවලා තියෙනවා නම් ජීවිත වෙනසක් තියෙන්න ඕනේ මගේ සහෝදරයා සහෝදරිය. වෙනසක් නැත්තම් වැඩක් නෑ. අපි ප්‍රශ්නාර්ථ ලකුණක් දාන්න ඕනේ. ඇත්තටම මේ ශුද්ධාත්මයෙන්ද පිරලා තියෙන්නේ කියන ප්‍රශ්නාර්ථ ලකුණ අහන්න වෙනවා. ඉතින් අපි බලමු එදා ඒ පළමු සභාව සුද්ධාත්මෙන් පිරුණට පස්සේ කොහොමද ඒගොල්ලන්ගේ ජීවිකාව ගෙන ගියේ? අපි කොහොමද අපේ ජීවිතය ගෙන යන්නේ? අන්න ඒ සමගම අපි සැසඳුවාම අපට හරි තීරණයකට එළඹෙන්නට පුළුවන්කම ලැබෙනවා. මගේ සහෝදරයා සහෝදරි, ඒකයි වැදගත්කම. එම දෙවියන් වහන්සේම එම ශුද්ධාත්මය නම් එදා ක්‍රියා කළේ අද ක්‍රියා කරන්නේ එම ශුද්ධාත්මයන් වහන්සේ නම් එම වෙනසම අපේ ජීවිතවලත් අපේ සභාවෙත් ඇති විය යුතුමයි. කියවන්න පාසල් රෙබේක අපට 42 වෙනි පදයේ ක්‍රියා 2 වෙනි පරිච්ඡේදයේ. තවද ඔවුහු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද සහභාගීකමෙහිද රොටි කැඩීමෙහිද යාඥාවලද ස්ථිර ලෙස පැවතුනහ. ස්ථිර ලෙස මෙන්න ශුද්ධාත්මෙන් පිරුණු ජීවිතයක තියෙන එක ලක්ෂණයක්. නැවතත් අපට පදය කියවන්න. මොකක්ද ඒ ලක්ෂණ? ඒ කියන්නේ එදා තිබුණු දේ අදත් තියෙනවද? එදා තිබුණු සුද්ධාත්මයන් වහන්සේ අද අපි ලබලා තියෙනවා නම් එහෙමනම් ජීවිතේ වෙනසක් තියෙන්න ඕන ඒ විදිහටම. දැන් බලන්න. යේසුස් වහන්සේගේ ජීවිත කාලයේ පවා සාකිවුස් කියලා මුදල් වලට කෑදර වුණු මුදල් හම්බ කිරීමේ කර්තව්‍යයේ පමණක් නිරත වෙමින් නියලුණු මේ සාකිවුස් නම් මිනිසයා යේසුස් වහන්සේව හමු වුණ දවසේ ඔහුගේ ජීවිතයේ ඇති වුණු පෙරලිය ඔහු එදා තමයි තේරුම් ගත්තේ වස්තුව සැබෑ වස්තුව කියන්නේ කුමක්ද කියලා. සැබෑ වස්තුව කියන්නේ මේ ගැලවීම ලබා දෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දැන අඳුන ගැනීමයි. ඒ මනුස්සයා එදා සාකෙවුස් මා සන්තක සියල්ලෙන් භාගයක් දිලිඳුන්ට දෙනවා. ආයුතු ලෙස යම් කෙනෙක්ගෙන් අරන් තියෙනවා නම් 4 ගුණයක් දෙනවා. යේසුස් වහන්සේ නැගිට සිට කියනවා
අද මේ ගෙදරට ගැලවීම උදාවී ඇත. මගේ සහෝදරය සහෝදරිය අද අපි බොහෝ දෙනෙක් එළවන්නේ මේ දිරාපත් වෙලා පරණ වෙන නැතිවී යන භෞතික දේවල්. වැදගත්ම දේ ඇවිල්ලා යේසුස් වහන්සේව දැනාදුන ගැනීමයි. ශුද්ධාත්මයණන් වහන්සේව පිළිගැනීමයි. ශුද්ධාත්මයෙන් පිරීමයි. කියවන්න පාසර බෙක ඒ අය කරපු දේවල් බලන්න. ඉගුලගේ ජීවිතවල ඇති වුණු වෙනස. තවද ඔහු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමේද සහභාගි කමෙහිද රොටි කැඩීමෙහිද යාඥාවලද ස්ථීර ලෙස පැවතුනහ. එවිට සියලු දෙනා කෙරෙහි බය පැමුණුනේය. බොහෝ පුදුමද හාස්කම්ද ප්‍රේරිතයන් කරුණුකොටගෙන කරන ලද්දේය. අදහාගත් සියල්ලෝ එක්ව සිට සියලු දේ පොදුවේ තබාගත්තෝය. ඔහු තමුන්ගේ ගම් බිම් සහ දේපල විකුණා එකිනෙකාට වුවමනා තිබුණු හැටියට සියල්ලන්ට බෙදා දුන්නෝය. තවද ඔහු දවසින් දවස නොකඩවම එක්සිත්ව දේව මාලිගාවේ සිටිමින් ගෙදරදී රොටි කඩමින් ප්‍රීතියෙනුත් අවංක සිතිනුත් කෑම කමින් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් සෙනගට ප්‍රිය උපදින ලෙස ක්‍රියා කරමින් පසු වුණෝය. ස්වාමින් වහන්සේ වනාහි ගැලවෙන්නා වූ අය දවස්පතා ඔවුන්ට එක්කල සේක. ඔවුන් විශාල එලිමහන් රැස්වීම් තියන්න ගියේ නෑ. ඔවුන් මේ පේරිතයන්ගේ ගැන්වීමට කැපවෙලා භක්තිවන්තව දේව බිය ඔවුන් කෙරෙහි පහළ වුණ. අද මිනිසුන්ට දේව බියක් නැහෙනි. අද සුද්ධාත්මෙන් පිරුණු මේ සභාවල් වල කිසිම දේව බියක් නෑ. මේ අය අතර තිබුණ දේව බියක්. වස්තු තණ්හාවක් තිබුණේ නෑ. ඔවුන් ගම්බිම් විකුණලා ඔවුන්ගේ ඉඩකඩම් විකුණලා ගෙනල්ලා සභාවට දුන්න. අනේ මේවා බෙදලා දෙන්න, මේ නැති බැරි අය අතර බෙදලා දෙන්න. කොහොම වෙනසක්ද එදා සභාවේ ඇති වුණේ? බොහෝ පොහොසත් ධනවත් අය හිටියා සභාවේ. නමුත් ඒ සුද්ධාත්මයණන් වහන්සේගේ අභිමුඛය ඒ අයගේ ජීවිතවල ක්‍රියා කරද්දී හිඟකමක් තිබුණු කෙනෙක් හිටියේ නැහැ. එවිතරක්ද ඔවුන් දිගටම දේව මාලිගාවෙත් ගෙවල් වලදීත් යාඥාවෙන් නමස්කාරයෙන් කාලය ගත කරන්න පටන් ගත්තම පීරිතයන් කරුණු කොටගෙන මහත් පුදුම වූ ආශ්චර්යමත් ක්‍රියාවල් ශුද්ධාත්මයන් වහන්සේ කරන්න පටන් ගත්තා. ඒවා නොවේද අද අපි දකින්න ඕන, අත්දකින්න ඕන. ඔවුන් නිතරම සතුටින් ප්‍රශංසා කරමින් දේව භක්තිය, දේව ප්‍රීතියෙන් පිරීලා ඔවුන් ජීවත් වෙන්න පටන් ගත්තා. අද සභාවට එන අය අතර ප්‍රීතියක් තියෙනවද? එපමණක්ද? අහල පහල මිනිස්සු ඔවුන් ගැන ප්‍රසන්න වෙන්න පටන් ගත්තා. සමහර දෙනෙක් ඔවුන්ට වෙලා තියෙන වෙනස කුමක්ද කියලා දැනගනිමින් අනේ අපටත් ඔය යේසුස් වහන්සේ ගැන කියා දෙන්නකෝ කියන ආසාවක් ඇති වුණා. ඒ කරුණ කොටගෙන දෙවියන් වහන්සේ දවස්පතා ගැලවෙන අයව සභාවට එකතු කරනු ලැබුවා. මේ ඔක්කොම කරන්නේ ශුද්ධාත්මයන්ෝ. මේ ඔක්කොම කරන්නේ ශුද්ධාත්මයන්ෝ. ඉතින් අපට අවශ්‍යයි එදා වුණු දේවල් අදත් වෙනවා දකින්න. අපි මේ අවසාන කාලයේත් අවසානයේ නම් අපි ජීවත් වෙන්නේ. පේදුරුට මේ අවසාන කාලය නම්, ජොයල් තුමාට ඒ අවසාන කාලය නම්
අපට අවසානයේත් අවසාන කාලයයි. මොකද්ද මේ අවසාන කාලයේ දෙවියන් වහන්සේ කරන්න යන්නා වූ එක මහත් වූ පුදුම දෙයක්. එයනම් නැවතත් යේසුස් වහන්සේගේ දෙවනි පැමිණීමට පෙර ශුද්ධාත්මයන් වහන්සේව සභාව මත මහත් ආකාරයකින් වගුරවන එකයි. අපි ළඟ ඒ ආසාව තියෙන්න ඕන. සුද්ධාත්ම බලය ලබන්න. අන්‍ය භාෂාවලින් කතා කරන්නට අපට දෙවි පියාණනි වරම් දුන මැනව. මෙය පාස්ටර්ලට විතරක් නෙවෙයි. පේදුරුතුමා දෙවනි පරිච්ඡේදයේ 17 පදය අගභාගයේ සඳහන් කරනවා මෙය නුඹලාටත් නුඹලාගේ දූ පුතුන්ටත්ය කියලා. බලන්න පාස්ටර් එපෙක් අපි කියවලා අවසන් කරමු. 2:17 දෙවනි කොටස. නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවා කියන්නෝය. නුඹලාගේ තරුණයෝද දර්ශන දකින්නෝය. නුඹලාගේ මහල්ලන්ද ස්වප්න දකිනවා ඇත. තවත් කියවන්න. එසේය ඒ දවස්වලදී මාගේ දාස දාසීන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි. ඔහු අනාගත වාක්‍ය කියන්නෝය. තවද උඩ අහසේ පුතුමද පහත පොළවේ ලකුණුද වන ලේ සහ ගිනිත් දුම් බලාපටලත් දක්වන්නෙමි. ස්වාමින් වහන්සේගේ මහත් වූ තේජවත් වූ ඒ දවස එන්ට පළමුවෙන් ඉර අඳුරු වන්නේය. හඳ ලේ වන්නේය. ස්වාමින් වහන්සේගේ නාමයෙන් යාඥා කරන කවරෙක් නමුත් ගලවනු ලබන්නේයයි දෙවියන් වහන්සේ කියන සේක යනුයි. හරි. ඉතින් අපිට පෙනියනවා මේ යේසුස් වහන්සේ එන්නට පෙර නැවත ආත්මික වැගිරීමක් ශුද්ධාත්මයන් වහන්සේගේ පුදුම වූ වරුසාවක් පෙර වරුසාවට වඩා බලගතු පසු වරුසාවක් එනවායි කියලා මා ඔබලාව ධෛර්යමත් කරන්න කැමතියි. ඉර අඳුරු වන්නේ හඳ ලේවන්නේ කියලා සඳහන් කරනවා. ඒවා කොහොමද වෙන්න යන්නේ කියලා සඳහන් කරන්නේ නෑ. ඉතින් අපි දන්නවා මේ නෞකාව ගිනි ගැනීමෙන් පවා අඳුරක් අහසේ හටගන්නට පුළුවන්. ඉතින් භයානක කාලවල් වලදී ඇතිවෙන්නා වූ දුම් නිසා ඉර අඳුර වෙන්න පුළුවන්. හඳ ලේවන්නට පුළුවන්. යුදමය තත්ත්වයක් නිසා, බෝම්බ පිපිරීම් නිසා, ගිනි ගැනීම් නිසා. මගේ සහෝදරය සහෝදරිය, නමුත් ඒවා සියල්ලට වඩා අපි ශුද්ධාත්මයන් වහන්සේව ඉල්ලමු. මන්ද යේසුස් වහන්සේම කියනෝ නපුරු වූ නුඹලාගේ දරුවන්ට යහපත් දේවල් දෙන්න දන්නවා වුණාට ඊට වඩා කොතරම් ඉල්ලන අයට ශුද්ධාත්මයෝ නොදී සිටීද දෙවියන් වහන්සේ ඉල්ලන්න. අපි ආඥා කරමු. පියාණනි, මේ වචනයට ස්තුතියි. ශුද්ධාත්මයනි ස්තුතියි. අපව පුරවා තිබෙන නිසා, අපව ගලවා තිබෙන නිසා, අපව බලවත් කරලා තියෙන නිසා, ස්වාමිනී, අපේ බලයෙන්වත් අපේ මාංශමය ශක්තියෙන්වත් අපිට ඔබගේ සේවය කරන්නට බෑ. ඔබගේ වචනේ පොරොන්දු වෙලා තිනවා මාගේ දාස දාසීන් කෙරෙහි සුද්ධාත්මය වගුරවන්නෙමි. ස්වාමිනී, අපි දාස දාසියෝ. අපි ජීවත් වෙන්නේ අවසාන කාලයේදී. අපිට මිල මුදලට වඩා, ඉඩ කඩන් වලට වඩා, ගෙවල් වාහන වලට වඩා අපව පුරවන්න ශුද්ධාත්මයෙන් බලයෙන් ඔබගේ සේවය කරන පිණිස අප සභාවටත්, අප සභාවේ සියලු දෙනාටත්, ලෝ සකල ජනයාටත් සුද්ධාත්මය වගුරවන්න ස්වාමිනී
එදා කොර්නීලියස්ට දුන්නාසේ පවුලේ සියලු දෙනාට දුන්නාසේ අපටද නැවතත් සුද්ධාත්ම වැගිරීමක් අත්දකින්නට අපව සූදානම් කරන්න. මේ සියල්ල අප ඉල්ලා සිටින්නේ යේසුස් වහන්සේගේ උතුම් බලවත් නාමයෙන්ය. ආමේන්. ආමේන්. මම විශ්වාස කරන ඔබලා මේ දේශනාවේ ආශිර්වාද ලැබුවායි කියලා. අපි මේ දේවය අවසන් කරමු. සියලු දෙනාම ඔබේ දෙනෙත් පියාගෙන දැන් පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද පුත්‍රෝ යේසුස් වහන්සේගේ කරුණාවද ශුද්ධාත්ම දෙවියන් වහන්සේගේ සහභාගිකමද ඔබ සියලු දෙනා සමග දැනුත් මතු කල්හිත් පවතිවා. ආමේන්. ආමේන්. ස්තුතියි.